හරි අයබෝවන් ඔයාලට මම ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවනේ. හරි. අපි පටන් ගමු. හරි. අපි අන්තිමට කතා කරේ ලේ මත බලපාන ඖෂධ ගැන නේද? ඒක අද චූට්ටක් ඉස්සරහට ඒ ටික අග්ගාල කරලා අපි කැල්කියුලේෂන් ටිකක් තියෙනවා ඒ ටික කරමු. හරි. right මට පොඩ්ඩක් කියන්නකෝ assignment එක කරපු කට්ටිය. සමහර අය නම් දාලා තිබ්බා. නේද? මේ සතිය ඉවර වෙද්දී ඔයාලා assignment එක මට සබ්මිට් කරන්න. මොකද ඉන්ඩිවිජුවල් එක නම් මාර්තු අන්තිම වෙනකල් පුළුවන්. අනිත් එක මට ලබන සතිය වෙද්දී දාන්න. හරිනේ? අද යන්නේ නම් අපි අන්තිමට කතා කරේ ඇන්ටි ප්ලේට්ලට් ඩ්‍රග් ගැන. නේද? ඔයාලට මම කිව්වා නේද? පට්ටිකා වලට එරෙහිව දෙන ඖෂධ. ඇන්ටි ප්ලේට්ලට්. හරි. ඒ අර්ථයෙන් මම කිව්වා ඔයාලට මොනවද? ඇස්පිරින්. හරි. ඇස්පිරින්. ඊට පස්සේ සික්ලොපිඩින්. හරි. ඊට පස්සේ ඇබ්සිසිමැබ්. හරි. ඊට පස්සේ ක්ලොපිඩෝග්‍රේල්. හරි. ක්ලොපිඩෝග්‍රේල්. ඊට පස්සේ මම කිව්වා මොකද්ද? තව තියෙනවා කියලා කිව්වා glycoprotein QB3A inhibitor. හරි. ඔය වගේ ඖෂධ තියෙනවා කියලා කිව්වා. හරි. මේකෙදි මම ඔයාලට කතා කරාද ඇස්ප්‍රින් ගැන? ඇස්ප්‍රින් ගැන කිව්වද? නැද්ද? හරි. සාමාන්‍යයෙන් අපි we should discuss about aspirin. right? aspirin සාමාන්‍යයෙන් aspirin කියන එක තියෙන dosage form මොනවද? tablet. හරි? tablet. tablet තමයි මේකේ තියෙන්නේ. හරි? එතකොට tablet ආකාර කීයක් තියෙනවද? කාටද කියන්න පුළුවන් මිලිග්‍රෑම් කීයද ස්ට්‍රෙන්ත් එක? 75 75 I 100 100 150 150 300 300 මට කියන්නේ මෙන්න මේකෙන් 100 මිලිග්‍රෑම් වල තියෙන බ්‍රෑන්ඩ් නේම් Ecosprin. right. Another aspirin. Right? Cardiopin Cardiopin. Ecosprin. Ecosprin. Ecosprin තියෙනවා 100. ඒකේ තියෙන්නේ 75 150. 100 එකක් තියෙනවද? Ecosprin වල. මම දන්න තරම් ඉන්නේ. නේද? 100 මිලිග්‍රෑම් මම අහන්නේ. ආයෙත් ආයෙත් තියෙනවද ඇස්ට්‍රික් කියලා? 100 මිලිග්‍රෑම්. මතක තියාගන්න ඔන්න ඕවා විශේෂයෙන් මතක ගන්න මොකද 100 මිලිග්‍රෑම් එක ගොඩක් වෙලාවල් වලදී ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. හරි? එතකොට ඔයාලා මේ වගේ එහෙම දෙන්න යන්න එපා.
ඇස්ප්‍රින් ගන්නකොට මොකද වෙන්නේ? ඇස්ප්‍රින් ගන්නකොට පොඩි දේවල් ටිකක් වෙනවා. මොනවද? අපේ ආහාර ජීවන පද්ධතියට මෙන්න මේක ඇතුල් වුණොත් ඇස්ප්‍රින් කියන පෙත්ත. හරි? If this is the tablet, aspirin tablet, if it is uncoated tablet, 300 milligram, this is uncoated, right? Uncoated tablet එකක් අපි ගිල්ලහම what will happen? Right? It will cause gastric irritation. මොකද වෙන්නේ? අපේ ආමාශයේ බිත්තිය තුවාල කරනවා. මොකද හේතුව? This is an weak acid, acetyl salicylic acid. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාව gastric mucosa එක අභ්‍යන්තර ආස්තරණය තුවාල කරනවා. ඒකෙන් අපි කියන්නේ uncoated tablet එකක් ගන්නකොට අපි කියන්න ඕනේ විශේෂයෙන් instruction එක මොකක්ද? dissolve the tablet එක දිය කරන්න glass of water. Dissolve the tablet in glass of water and drink. දිය කරලා බොන්න. හරි? දිය කරලා බොන්න. ඇයි එහෙම කියන්නේ අපි? හේතුව gastritis එනවා. ඊළඟට මේවා මේ පැති මොනවද? මේවා වටේට දාලා තියෙනවා coating එකක්. අපි EC කියලා කියන්නේ enteric coated. Enteric coated. හරි? enteric coated කියන එක තමයි EC කියන්නේ. ඒ කියන්නේ වටේට coat එකක් දාලා තියෙනවා. මේ පැති අපිට පුළුවන් ද දිය කරන්න? පුළුවන්ද? මේ coat එකක් දාලා තියෙනවා දිය කරන්න පුළුවන්ද? හරි? දිය කරන්න බෑ. හරි? It cannot be dissolved. ඇයි ඒ? දිය කරොත් ඒක වැඩක් නෑ. අපි කියන්නේ මොකද්ද මේක? මේ coat එක දාපුවම මේ විත්තිය ගෑවෙන්නේ නෑ. මෙයා කොහොමද වෙන්නේ? මේක දිගේ අපේ අන්ත්‍රයට ගමන් කරනවා. intestine එකට it will go to the intestine and give the action එක දෙනවා. intestine එකේ තමයි drug එක දිය වෙන්නේ. ඇයි? ආමාශය ආම්ලිකයි. අන්ත්‍රය බාෂ්මිකයි. මේ coat එක අපි දාන්නේ භස්ම වල දිය වෙන විදිහට. acid වල දිය වෙන්නේ නැහැ. basic compound වල දිය වෙන විදිහයි මේක දාන්නේ. එතකොට මෙයා මෙතනින් දිය වෙන්නේ නැතුව අන්ත්‍රයට ගිහිලා දිය වෙලා බෙහෙත නිදහස් කරනවා. හරිද? ඒ නිසා මේ පෙත්ත කවදාකවත් හදන්නත් හොඳ නැහැ. හරි? දිය කරන්නෙත් නැහැ. හපල ගන්නෙත් නැහැ. හරි? මොකද කරන්න ඕනේ? පෙත්ත පිටින් ගිලින්න ඕනේ. හරි? පෙත්ත පිටින් ගිලින්න ඕනේ. ඒ නිසා මේකේ අපි මිලිග්‍රෑම් 150 පෙත්තෙන් 75 ගන්න බෑ. හරි? ඇයි? මිලිග්‍රෑම් 150 දෙකට ගන්න 75 කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කෝට් එක. මොකද වෙන්නේ? දෙකට කැඩෙනවා. වැඩක් තියෙන්නේ කෝට් කිරිල්ලේ වැඩක් නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් කරන්න ඕනේ මේවට ඩිරෙක්ෂන් දෙන්න ඕනේ. මොකද්ද? අපි කියන්න ඕනේ do not crush. කුඩු කරන්න එපා. කීව් හපන්න එපා. හරි? dissolve දිය කරන්න එපා. හරි? මොකද්ද කියන්න ඕනේ? swallow whole. ගිලින්න පෙත්තම. swallow whole tablet. ඔන්න ඔක කියන්න ඕනේ. හරි? ඔයාලා ඇස්ප්‍රින් පෙති දෙනකොට ඒක කෝට් කරපු එකක් නම් මේ කතාව කියන්න ඕනේ. ඒක අන්කෝටඩ් එකක් නම් මේ කතාව කියන්නේ. හරි නේද? හරි. ඇස්ප්‍රින් මොකද්ද කියන්නේ? the board එක clear නෑ. දැන් ක්ලියර්ද බලන්න? මයික් එක ඔන් කරලා කියන්න කමන්නේ. ක්ලියර්ද නැද්ද? තාමනෑස තමනේ. බොඳ වෙලා වගේ පේන්නේ. හොඳ වෙලා. right.
මම ඉන්න බලන්න. දැන් හරි ගියා. मोटा दिया ඊළඟනේ. දැන් බලන්න. ඒක නැද්ද? වෙනසක් නෑ වෙනසක් නැහැ. මම ඉන්නේ ඊළඟ. ඔයාලා ඔහොමම ඉන්න. මම මේක එන් කරලා ආපහු කනෙක්ට් කරන්නම්. ප්‍රසාදි දැන් පේනවද කොහමද? පේනවා සර්. හරිනේ. හරි. එහෙනම් අපි බලමු. හරි. කට්ටිය තාම එකතු වෙනවා. තාම එකතු වෙනවා නේද? හරි. අපි නම් යන් ඉස්සරහට මම කියන්න ඕනේ වෙන්නේ මේ ටික. මේක ඇස්ප්‍රින් කියන පෙත්ත වල දෙනකොට විශේෂයෙන් වල උපදෙස් ටිකක් දෙන්න ඕනේ. ඇස්ප්‍රින් කියන එකට අනිවාර්යයෙන් මොනවා වෙනවද? ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට අදාළව ඒක වළක්ව ගන්න උපදෙස් දෙන්න ඕනේ. හරි? ඒකෙන් අපි පොඩි නෝට් එකක් දාගමු ඇස්ප්‍රින් කියලා. හරි? ඇස්ප්‍රින් කියලා පොඩි නෝට් එකක් දාගන්න. right. දාගන්න ඇස්ප්‍රින්. කොහෙන්ද ගන්නෙ? අපි ගන්න මේක සාමාන්‍යයෙන් ස්වභාවික සාකයකින්. අපි ඒකට කියනවා white below bar. white below කියන plant එකේ පොත්තෙන් තමයි මේක ගන්න. white below bar. හරි? හරි. දාගමු නම් ඇස්පිරින් හරි? මොනවද තියෙන්නේ? source එක white willow bark. white willow bark. ඊපස්සේ දාගන්න dosage form පවතින ආකාර dosage form මොනවද තියෙන්නේ? tablet ලබන සති තමයි ඔයාලගේ ලකුණු හම්බෙන්නේ. tablet මිලිග්‍රෑම් 75 100 150 300 මේකෙන් 300 දාගන්න uncoated මේ ටික enteric coated EC කියලා දාගන්න. මේ තියෙන enteric coated
හරි ඊට පස්සේ දාගන්න ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 100ට උදාහරණ ඇස්ට්‍රික්ස් ඇස්පින් කාඩිප්‍රින් ඔයාලට ඕන නම් ශ්‍රී ලංකා ඩ්‍රග් ඉන්ඩෙක්ස් එකේ තව ඒවා තියෙනවා. කර්ලෝ දෙක තුනක් මතක තියාගන්න. ඒ ඇති. හරි? right. ඊට පස්සේ දාගන්න මිලිග්‍රෑම් 100ට හරි 75ට ඕන ඉකොස්ප්‍රින් ඉකොරීන් ඉකොස්ප්‍රින් ඉකොරීන් ඉකොරීන් එකසිය 50ට ඒ දෙකම දාන්න පුළුවන්. හරි ඊට පස්සේ 300 මිලිග්‍රෑම් කියලා දාලා අන්කෝටඩ් කියලා ලියන්න. අන්කෝටඩ් හරිනේ right ඊට පස්සේ දාගන්න ඒකට දෙන ඩිරෙක්ෂන් එක අන්කෝටඩ් ටැබ්ලට් එක මොකක්ද දෙන උපදේශ පෙත්ත සම්පූර්ණයෙන් ජල වීදුරුවක දිය කර පානය කරන්න සිංහලෙන් ලියනවා නම් නේද එහෙමයි ඉංග්‍රීසි වලින් dissolve the tablet in a glass of water and drink හරි ඊට පස්සේ එන්ටරික් කෝටඩ් ඒවට අපි මොකද්ද කියන්නේ කුඩු කරන්න එපා හපන්න එපා දිය කරන්න එපා දිය කරන්න බෑ එපා මොකද්ද කියන්න ඕනේ සම්පූර්ණ පෙත්තම ගිලින්න හරි සම්පූර්ණ පෙත්තම ගිලින්න නැත්නම් solo whole tablet do not crush, chew, dissolve, and swallow whole tablet. සම්පූර්ණ පෙත්ත ගිලින්න. ඒ එන්ටරික් කෝටඩ් එකට. ඇයි අපි එන්ටරික් කෝටින් කරන්නේ? කවුරු හරි ඇහුවොත් එහෙම නේද ඔයාලගේ? ඇයි මේ එන්ටරික් කෝටින් කියලා දාලා තියෙන්නේ? කියලා ඇහුවොත් එහෙම. ඒතර මොකක්ද දෙන උත්තරේ? එන්ටරික් කෝටින් කරන්නේ අපි ආමාශයේදී ඩ්‍රග් එක නිදහස් වෙන්න නොදී හරි අපිට අංශයේදී ඩ්‍රග් එක නිදහස් කරගන්න ඕන වුණාම අපි මොකද කරන්නේ වටේට කෝට් එකක් දානවා ඒ කෝට් එක ඇසිඩ් රෙසිස්ටර් ඇසිඩ් වලට ඇසිඩ් හමුවේ දිය වෙන්නේ නැහැ ඒ කෝට් එක දිය වෙන්නේ මොනවා හමුවේද භස්ම හමුවේ ඒ ආමාශයේ තියෙන්නේ ඇසිඩික් කන්ඩිෂන් එක හැබැයි අන්ත්‍රයේ තියෙන්නේ ඉන්ටෙස්ටයින් එකේ තියෙන්නේ basic condition එක භාෂ්මික තියෙන තැනට ගියපුවාම තමයි මොකද වෙන්නේ මෙයා දිය වෙන්නේ හරිද right ඒකත් ඕන අපි පොඩි තරුවක් දාලා ලියමු හරි කවුරු හරි අහුවොත් කියාගන්න පුළුවන් ඉන්නේ බෑ නේද right අපි යමු මේ විදිහට තරුවක් දාලා ලියමු enteric coated tablet
used to release the drug used to release the drug in intestine සිංහලෙන් ලියනවා නම් ලියන්න හරි enteric coated පෙති අන්ත්‍රයේදී දියවීම සඳහා යොදාගනි අන්ත්‍රයේදී නිදහස් වීම සඳහා යොදාගනි enteric coated පෙතිවල ඖෂධ අන්ත්‍රයේදී නිදහස් වීම සඳහා යොදාගනි හරි හරි හරිනේ enteric coated tablet used to release the drug in the intestine හරි right ඒත් එක්කම දාගන්න තව කරුණක් එතනම enteric coated නැත්නම් enteric coating ඉලාමු enteric coating enteric coating is acid resistant enteric coating එක පේන්නේ නේ acid resistant William enteric coating enteric coat is acid resistant enteric coat එක අම්ල ප්‍රතිරෝධීය කියන්නේ අම්ල හමුවේ දිය නොවේ but it is dissolved in waste බස්ම හමුවේදී දිය වෙනවා වරහේදී දාන්න ඇසිඩ් තියෙන කොහෙද මෙතන දාගන්න ස්ටොමැක් කියලා හරි බස්ම තියෙන්නේ කොහෙද බස්ම තියෙන්නේ කොහෙද අන්ත්‍රයේ intestine හරි නේද වැඩි හරි එහෙනම් ඔච්චරයි ඇන්ටිප්ලේට්ලට් ගැන කියන්න තියෙන්නේ නේද පට්ටිකාවල ක්‍රියාකාරීත්වයට එරෙහිව දෙන ඖෂධ හරි මේ ඖෂධ අපි දෙන්නේ නැහැ ඩෙන්ගු තියෙන කට්ටියට ඇයි ඩෙන්ගු තියෙන කෙනෙක්ට මේක දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ ඩෙන්ගු වලදී තියෙන පට්ටිකා අඩු වෙනවා හරි මේවා දුන්නාම පට්ටිකාවල ක්‍රියාකාරීත්වය හොඳටම අඩු වෙනවා ඒක නිසා ඩෙන්ගු තියෙන අයට මේක දෙන්නේ නැහැ හරි කරුවක් දාලා ලියන්න antiplatelet cannot be given to dengue fever හරි ඩෙන්ගු තියෙන කට්ටිය මේක දෙන්නේ නැහැ හරි antiplatelet
ඩෙන්ගු සඳහා ලබා නොදේ. හරි නේද වැඩි? right. ඔයාලා ඉතින් මේක දෙනකොට හොඳ මේ උපදෙස් ටික පාවිච්චි කරලා ස්ක්‍රීන් වලට කියලා දෙන්න ලෙඩුනේ. හරි? right. මම මෙහෙම මේ යනකොට ටක් ගාලා මොකේද? ඇනීමියා පාඩම. බලාගන්න. හරි නේද? right. හරි? ඇනීමියා. ඒ කියන්නේ මොකද්ද? නීරස්තිය. හරි? නැත්නම් රක්තහීනතාවය. හරි? මේකට පාවිච්චි කරන ඩ්‍රග්ස් මොනවද? ඇනීමියා අපිට තියෙනවා ලෝකේ ප්‍රධාන ඒවා කීපයක්. හරිද? එකක් තමයි deficiency anemia. ඌනතාවයක් හින්දා එන නීරස්තිය. හරි? ඊළඟ එක තමයි aplastic anemia. හරි? ජානමය ඔස්සේ එන්න පුළුවන් anemia. ආයෙ තියෙනවා hemolytic anemia. හරි? ඒ කියන්නේ රතුරු උග්‍රසායන බිඳ වැටීමෙන් හින්දා එන නීරස්තිය. hemolytic anemia. හරි? deficiency anemia තමයි ලංකාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ඌනතාවය. උදාහරණයක් මන්ද පෝෂණයෙන් හින්දා, දුෂ්පෝෂණයෙන් හින්දා, හරියට malnutrition හින්දා එන්න පුළුවන් ලෙඩේ. මේකෙදි අපි ඉගෙන ගන්නවා ඌනතා දෙකක්. එකක් තමයි iron deficiency anemia. යකඩ ඌන වීම හින්දා එන ඇනීමියාව. iron deficiency anemia. හරි? ඊට පස්සේ vitamin deficiency anemia. vitamin deficiency anemia. හරි? යකඩ ඌන වුණොත් එහෙම අපිට යකඩ වර්ග දෙකක් දෙන්න පුළුවන්. රේල් පීලි වල තියෙන ඒවායි නේද? ඒවා දෙන්නේ නෑ. මොනවද දෙන්නේ? එකක් තමයි parenteral. මොනවද? parenteral. හරි? ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් oral. injection විදියට දෙන්න පුළුවන්, මුඛ මාර්ගයෙන් දෙන්න පුළුවන්. parenteral iron වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි iron dextran. අනිත් එක තමයි iron sucrose. හරි? ඊළඟට oral iron ගත්තාම ඒකෙත් තියෙනවා මොනවද? ලංකා ප්‍රසිද්ධම පෙති වර්ගය. මොකද්ද? කාටද කියන්න පුළුවන්ද? ප්‍රසිද්ධම පෙති වර්ගයක්. යකඩ පෙති. ferrous ferrous sulfate. යකඩ පෙත්ත කියලා කියන්නේ. ferrous sulfate දෙන්න පුළුවන්. හරි? ferrous sulfate. හරි? iron fumarate. අර ferrous කියලා තියෙන රතු පාට කැප්සූල් එකක්. iron fumarate. iron gluconate. හරි? ඔය වගේ දේවල් තියෙනවා. අපේ නෑ මේ ටිකට iron fumarate. පුට්ටක්. හරි නේද? right, iron fumarate.
ක්ලියර්ද නැද්ද පේනව නේද බෝඩ් එක පේනවද පේනවා. right vitamin deficiency anemia ආකාර දෙකයි හරි එකක් තමයි folic acid deficient වුණාම folic acid වුණාම එන anemia folic acid deficiency anemia හරි ඊට පස්සේ vitamin B12 deficiency anemia මේ anemia වල මොනවද දෙන්න ඕනි folic acid නේද folic acid මේ anemia වල මොනවද දෙන්න ඕනි vitamin B12 නැත්නම් cyanocobalamin ඔවත් හරියන්නේ නැත්නම් අපිට මොකක්ද ඊළඟට දෙන්න තියෙන්නේ ඊළඟට දෙන්න තියෙනවා අපිට මේ රතුරුද්‍ර සෛල හදන හෝමෝන් එක මොකද්ද රතුරුද්‍ර සෛල හදන හෝමෝන් එක එරිත්‍රොපොයිටින් මේ හෝමෝන් එක දෙන්න පුළුවන් එහෙනම් මතක තියාගන්න අපිට පුළුවන් මොන වගේ දේවල්ද මෙන්න මේ වගේ බෙහෙත් පාවිච්චි කරන්න ඇනීමියා වලට ඉස්සෙල්ලාම අපි ඉතින් ඇනීමියා ගැන පොඩි ක්ලාසිෆිකේෂන් එකක් දාගමු deficiency anemia ඌනතාවයන් නිසා ඇතිවන ඇනීමියා A plastic ජානහයන් නිසා එන ඒවා hemolytic ප්‍රතිදුර සෛල බිඳ වැටීමෙන් එන ඒවා ලංකාවේ තියෙන්නේ මෙයා වැඩිපුරම deficiency anemia ඒකෙන් අයන් යකඩ ඌනතාවය නිසා ඇතිවන ඇනීමියාව සහ විටමින් ඌනතාවය නිසා ඇතිවන ඇනීමියාව කියලා දෙකයි. ওই දෙකට යකඩ ඌනම අපි දෙනවා පැරන්ටරල් අයන් දෙනවා. කුධිර සංසරණයෙන් ලබා දෙන අයන් දෙනවා. ඕරල් අයන් දෙනවා. පැරන්ටරල් අයන් ඩෙක්ස්ට්‍රාන් අයන් සුක්‍රෝස්. ඕරල් ferrous sulfate අයන් ග්ලූකරේට් අයන් फ्यूමරේට්. හරි ඊට පස්සේ විටමින් ඩෙෆිෂියන්සි වලට අපි දෙනවා folic acid සහ B12 ඔන්න ඔබ දාගන්න ඉස්සෙල්ලා හරි ඔබ දාගන්න ඔව්ද එන්නතන් අහන්න
හරිද? රශීද් හරිද? පොඩක් ඉන්න. වටිනානේ. ඉක්ටි කටහඬ තාම හරි ගියේ නෑ වගේ. හරිද? හරි මම පොඩ්ඩක් ඔයාලට මෙන්න මේක පෙන්නන්නම්. ඉස්සරහම පෙන්නනම් මම ඇනීමියා ගැන. හරි. People around the world wake up feeling tired. Many assume this is from a lack of proper sleep. හරි ගොඩාක් දෙනෙක් හිතනවා උදේට හරි මහන්සියෙන් තමයි නැගිටින්නේ. එයාලා හිතන්නේ ඇත්තටම ඒකට හේතුව නිින්ද අඩුවීම කියලා. හැබැයි ගොඩක් දෙයට ඒක නෙමෙයි හේතුව. මොකද කියන්නේ? However, sleepiness can be a symptom. හරි? නිදිමත කියන එක symptom එකක් of a common blood disorder. හරි? ගොඩාක් common. හරි? පොදු blood disorder එක symptom එකක්. ලක්ෂණයක් විදිහට අපි ඒක සලකනවා. ඒ තමයි anemia. බලන්න this sickness affect the red blood cell. අතර මේ ලෙඩේ හැදෙන්නේ මොකටද? red blood cell within the body. අපේ ඇඟ ඇතුලේ තියෙන that are used to transport oxygen to the brain. හරි? ඒ කියන්නේ රතුරු ඉර සයිඩ් තමයි මේවා තමයි ඔක්සිජන් brain එකට ගෙනියන්න වැදගත් වෙන කෙනා. Symptoms of this illness are sleepiness. මේකේ තියෙන symptoms මොනවාද? නිදිමත ගතිය. Fatigue. ඇඟට ගොඩක් මහන්සි, තෙහෙට්ටු ගතිය. Paleness. සුදු මැලි වෙලා. And dizziness. සමහර අයට කරකැවිල්ල වගේ. හරි? There are three main anemia හේතු තුනයි. එක බලන්නේ blood loss වැඩිපුරම රුධිරයේ මොනවා වෙන එකද? bleeding වෙන එක. හරි? වැඩිපුරම මේක තියෙන්නේ female කට්ටියට. හරි? මොකද්ද? menses මාස එකට සැරයක් හැදෙන ආර්තව චක්‍රයෙන් හින්දා වැඩිපුර blood loss වෙනවා. හරි? excessive destruction of RBC. ඒ කියන්නේ වැඩිපුර රතු රුධිර සෛල red blood cell විනාශ වීම. and the excessive production of RBC වැඩිපුර රතු රුධිර සෛල නිෂ්පාදනය වීම. ඇයි මේ වැඩිපුර නිෂ්පාදනය වුණාම මොකද වෙන්නේ? එතකොට හැදෙන සෛල ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඒකයි. In a normal body, හරි? සාමාන්‍ය ඇඟක the red blood cell taking oxygen and transport it through the out your entire body. එයා මොකද කරන්නේ? ඔක්සිජන් අරගෙන ඇඟ පුරාම බෙදා හරිනවා. හරි?
in a person with anemia තියෙන කෙනෙක් are not enough red blood cells. හරි අවශ්‍ය තරම් රතු රුධිර සෛල නැහැ. මොකටද? ඔක්සිජන් heart එකට brain එකට වගේ අපේ ඇඟේ පටක වලට ගෙනියන්න අවශ්‍ය තරම් රතු රුධිර සෛල නැති වෙනවා. There are many different types of anemia. ඔයාලා දන්නවා anemia ආකාර කීපයක් තියෙනවා. දැන්ටමත් දන්නවා තුනක් ගැන නේද? right. බලන්න ඒක කොටස් තියෙනවා. hemolytic anemia. හරි රතු රුධිර සෛල බිඳ වැටීම හින්දා එන anemia. ඒක autoimmune. හරි autoimmune ඒකෙත් ආකාර තියෙනවා. මොකද්ද? අපේ ඇඟේ පෙටි දේහ අපේ ඇඟේ පටක වලටම පහර දෙනවා. අපි ඒවට කියන autoimmune diseases කියලා. මේ anemia වලත් මොකද වෙන්නේ? අපේ ඇඟේ හැදෙන පෙටි දේහ අපේ ඇඟේ රතු රුධිර සෛල වලට පහර දෙනවා. හරි ඒකට කියන autoimmune hemolytic anemia කියලා. sickle cell anemia දෑක ඇති සෛල රක්තහීනතාවය. ඒ වගේම thalassemia. thalassemia කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවා නේද? මොකද්ද? රතු රුධිර සෛල බිඳ වැටිලා hemoglobin යකඩ අපේ ලේ වල වැඩිපුර සාන්ද්‍රගත වෙනවා. ඒකට කියනවා අපි මොකද්ද? thalassemia කියලා. හරි? ඒක වැඩිපුරම තියෙන්නේ මධ්‍ය ධර්මයේ අප්‍රිකානු ඒ වගේ රටවල තමයි වැඩිපුර තියෙන්නේ. sickle cell anemia කියන්නේ මොකද්ද? ඇකිලෙනවා. බෑකට්ටක් වගේ වෙනවා. මොකද වෙන්නේ? මේ තියෙන්නේ thalassemia හරි sickle cell anemia හරි වෙන එකම ප්‍රශ්නේ මොකක්ද? ඔක්සිජන් ගෙනියන්න බෑ. heart rate එක ගිඩි ගිඩි ගාලා වැඩි වෙනවා. palpitation, shortness of breath හුස්ම ගන්න අමාරුයි, fainting කලන්තේ දාලා වැටෙනවා. මෙන්න මේවා එකක් හරි ඔයා මොනවා කරනවද? experience. ඔයා මේවා එකක් හරි හැමදාම වෙනවා නම් ඔයාට සමහර විට මොකද වෙන්නේ? anemia වෙන්න පුළුවන් ඇත්ත. ඒකින්ද ඉක්මනටම ටෙස්ට් කරගන්න. There are no cure for anemia. Anemia වලට ඇත්තටම සුව කිරීමක් නැහැ. However, there are food you can eat to help prevent it from occurring. ඒක ඇති වෙන එක වළක්වන්න අපිට ආහාර ගන්න පුළුවන්. විවිධ ආහාර. මොනවාද? iron rich food. iron අධික ආහාර. මොනවාද? නිවිතිය නේද? එතකොට සත්තුන්ගේ අක්මාව මොනවද වෙන්නේ? මේවා තමයි ගොඩාක් වැදගත් වෙන්නේ iron වැඩි ආහාර. Right. And simple liverwurst and bread sandwich can cut your chance of getting anemia in half. මොකද කියන්නේ? ඒ කියන්නේ මොනවද? මේ වගේ ආහාර ගත්තාම ඇනීමියා ගොඩක් අඩු කරගන්න පුළුවන්. අද ඉඳන් පාන ගන්න පුළුවන් එපා. අපිට ඕක නිකන් සරල එකක් පමණයි. ඇත්තටම ඇනීමියා වලදී ඔයාලා මෙන්න මේක තමයි ඔයාලගේ සාමාන්‍යයෙන් දැන සිටිය යුතු ඇනීමියා ඕම් බලා ගන්න. හරි? විනාඩි කිහිපයකින් ඩිස්කනෙක්ට් වෙනවා. right. ඕම් බලන්නකො. ඒක හැමෝටම පේනව නේද? right. මේ තමයි අපේ ඇඟේ තියෙන සාමාන්‍ය මට්ටම. හරි? මේ ඇනීමියා ගැන කතා කරන කොටස. ඔය බලන්න. ඇනීමියා කියන්නේ මොකද්ද? හරි? ඇනීමියා ඇති වෙනකොට මේ ඔක්කොම ඔයාලට කියන්න ගියොත් එහෙම ඔයාලට අවශ්‍ය කොටස වෙන්නේ නැහැ. හරි?
සාමාන්‍යයෙන් අපේ ඇඟේ පිරිමි කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මිලිලීටර් 100කට හරි ග්‍රෑම් 13.5 හිමොග්ලොබින් තියෙන්න ඕනේ. මේක ඔයාලා මාක් කරගන්න පොතේ ටේක් ඩවුන්. හරි normal hemoglobin content එක. පිරිමි කෙනෙක්ගේ 13.5 මිලිලීටර් 100ක්. ඒ කියන්නේ ඩෙසිලීටර් එක නේද? හරි hemoglobin 12ක් තියෙනවා ෆීමේල් කෙනෙක්ගේ. හරි ග්‍රෑම් right. එතකොට සාමාන්‍යයෙන් ඇනීමියා පොඩි ළමයිගේ හරි ලොකුවට ඇනීමියා රිපෝට් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඇනීමියා ගැන ඔයාලා දැනන් ඉන්න ඕනේ. මේකට දෙන බෙහෙත් ගැන ඇනීමියා වෙන විදිහ ගැන මම ඔයාලට සරලව ඔය කියලා දුන්නේ. හරිද? ඇනීමියා හැදුනහම වෙන දේ. හරිද? right. එහෙනම් අපි බලමු මේක එක එක දේවල් තියෙනවා මේවා ඔයාලට අදාළ නැහැ. ඒ නිසා ඇනීමියා වලට අපි කරන ට්‍රීට්මන්ට් ගැන තමයි කතා කරන්න යන්නේ. හරිනේ? right. ඔබ බලාගන්න ඇනීමියා වලට අපි දෙන ප්‍රතිකාර. හරි අපි මේකෙන් ඉස්සෙල්ලාම යමු ඩෙෆිෂියන්සි ඇනීමියා. ඒකෙන් දාමු අයර්න් ඩෙෆිෂියන්සි ඇනීමියා. දාගන්න iron deficiency anemia. මතක තියාගන්න ඇනීමියා ආවොත් අපි ඉස්සල්ලාම ඇනීමියා වලට හේතු හොයාගන්න ඕනේ. සමහර විට මොකක් වෙන්න පුළුවන්ද? හේතුව. මොනවාද? එකක් තමයි මැල් නියුට්‍රිෂන්. දුෂ්පෝෂණය. මන්ද පෝෂණය කියන්නේ මැල් නියුට්‍රිෂන්. හරිද? ඊට පස්සේ කොපුපණු ආසාදනය. අපි කියන්නේ hookworm infestation කියලා. hookworm infestation. හරි. ඊට පස්සේ තව හේතු තියෙනවා. කාටද කියන්න පුළුවන්ද? හරි. සමහර අයගේ අයන් දුන්නට මොකද වෙන්නේ? ඇඟට උරා ගන්නේ නැහැ. හරි. කෑම වලින් එන අයන් උරා ගන්නේ. අපි ඒකට කියනවා mal absorption. absorption කියන්නේ උරා ගන්නවා. mal absorption කියන්නේ හරියට උරා ගන්න නැහැ. function malfunction. හරි. right. mal absorption syndrome සමහර අයගේ ඇඟට යකඩ උරා ගන්නේ. හරි. සමහර අයගේ දීර්ඝකාලීනව අපි කියන එකට වචනේ chronic රුධිර වහනය වෙනවා blood loss. හරි. විශේෂයෙන් ෆීමේල් කට්ටිය මේ වැඩේ වෙනවා. හරි. ඉස්සලාම iron deficiency anemia වලට ප්‍රතිකාර කරනකොට මෙන්න මේවා තියෙද්දි බෙහෙත් දුන්නට වැඩක් නැහැ. මේවා කරෙක්ට් කරලා ඉන්න ඕනේ. එයා දුෂ්පෝෂණයෙන් නම් පෙළෙන්නේ එයාට කන්න බොන්න හොඳට දෙන්න ඕනේ. එයාට කොකුපණු ආසාදනයක් නම් තියෙන කොකුපණු විනාශ කරලා දාන්න ඕනේ බෙහෙත් දීලා. හරි. එයාට malabsorption syndrome එකක් නම් තියෙන්නේ ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. එයාට chronic blood loss එකක් නම් තියෙන්නේ ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. ඌව කරාට පස්සේ තමයි අපි ට්‍රීට්මන්ට් වලට යන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම දාගන්න cause for the iron deficiency. හේතු disconnect වෙයි connect කරගන්න cause for the iron deficiency. iron හිඟවීමට හේතු දාගන්න. 1 2 3 කියලා දාගන්න. disconnect වෙයි. disconnect කරලා connect කරගන්න. ඔක් ටක් ගාලා දාගන්න.
දැන් පේනවද? ඔව් සර් පේනවා. හරිනේ? right. හරි එහෙනම් බලන්න මේ ටික දාගමු. හරි? ඊට පස්සේ නම් අපි ප්‍රතිකාර වලට. හොඳට අහගන්න මේ ප්‍රතිකාර තියෙන්නේ. right. අපි දාගමු මෙන්න දේවල් කරෙක්ට් කරලා ඉන්න ඕනි ප්‍රතිකාර වලට යන්න කලින්. ඒක නිසා ඒක කවුරුවත් ගන්න. above causes should be corrected. Should be corrected before start the treatment. Treatment ප්‍රතිකාර පටන් ගැනීමට පෙර ඉහත කරුණු නිවැරදි කළ යුතුය. හරිනේ? right. ඊට පස්සේ දාගන්න oral iron. oral iron. මොනවද ගන්නවා කියන oral iron වර්ග තුන? එකක් තමයි ferrous sulfate, iron fumarate, iron gluconate. මේකේ වැඩිපුර පාවිච්චි කරන්නේ ferrous sulfate කියන ටැබ්ලට් එක. හරි? ferrous sulfate. ඒකේ තියෙන මිලිග්‍රෑම් කීයක් තියෙනවද? ferrous sulfate ටැබ්ලට් එක ස්ට්‍රෙන්ත් එක ගන්න කට්ටිය කියන්න බලන්න. මිලිග්‍රෑම් කීයද? 200. මිලිග්‍රෑම් 200යි. හරි? මේකේ එලිමන්ටල් අයන්. ඒකේ ferrous sulfate කියලා වර්ග තුනක් තියෙනවානේ. අයන් මේ මූලද්‍රව්‍ය තුනක් තියෙනවා මෙතන. ferrous තියෙනවා, sulfur තියෙනවා, oxygen තියෙනවා. හරි? මේකේ ferrous විතරක් තියෙනවා. අපි ඒකට කියනවා එලිමන්ටල් අයන්. මිලිග්‍රෑම් 60ක් තියෙනවා. හරි 60ක් තියෙනවා. හරිද? මේ දෙකේ ඇතුලේ මිලිග්‍රෑම් 60ක් තියෙනවද? ferrous. හරිද වැඩි? ferrous. ඒ නිසා right. ඒ නිසා ඔයාලා මොකද දැනගන්න ඕනේ? මේ වගේ පෙත්තක් දුන්නාම සාමාන්‍යයෙන් අයන් ලෙවල් එක දැන් ගොඩක් අඩු හින්දා මේ ඇනීමියා ඉන්නේ. අයන් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට එනකන් ප්‍රතිකාර කරයි යනවා. එහෙම වුණත් හරි තවත් මාස 3ක් ඉදිරියට මොනවා කරන්න ඕනේ? ප්‍රතිකාරය දිගින් දිගටම කරයි යන්න ඕනේ. අයන් ගන්න ඕනේ. හරි? ඒ සාමාන්‍ය මට්ටමට ආවා කියලා ඒක නවත්තන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? ferrous sulfate ගන්න ඕනේ. හරි? අයන් ලෙවල් එක අපේගේ සාමාන්‍ය මට්ටමට ආවට පස්සේ ඒ තවත් මාස 3ක් ට්‍රීට්මන්ට් එක කන්ටිනියු කරලා යන්න ඕනේ. හරි? දාගන්න කරුවා ලියා ගන්න මෙන්න මේ විදිහට. හරි? ලියා ගන්න. use ferrous sulfate. Use tablet ferrous sulfate. Right? 1 hemoglobin percentage become normal. එක පාරක් හරි hemoglobin ප්‍රමාණය normal අර 12 පාට හරි ඒ අපේ පිළිගිරි කෙනෙක්ගේ ගෑනු කෙනෙක්ගේ තියෙන මට්ටම ඒ මට්ටම වලට ආවට පස්සේ අපි මොකද තවත් මාස කීපයක් කන්ටිනියු කරන්න වෙනවා මොනවද මේක ගන්න එක right right once become hemoglobin percentage become normal එක් වරක් හෝ hemoglobin සාන්ද්‍රණය ප්‍රතිශතයේ සාමාන්‍යයෙන් පැමිණි පසු normal continue another 3 months තවත් මාස 3ක් ඖෂධය ලබා ගත යුතුය. හරි? එහෙනම් ferrous sulfate දීලා තියලා එකපාරට නවත්තනවද? නෑ. එහෙම නවත්තන්නේ. හරි?
ඔච්චරයි වෙනස් කරන අය ඕරල් අයන් ගැන කියන්නේ. හරි ලොකුවට මම නෝට් දෙන්නේ. ඊට පස්සේ දාගන්න IV iron, parenteral iron. Parenteral iron. හරි මොනවද දෙන්නේ අපි iron sucrose දෙනවා iron dextran දෙනවා හරි මේකේ විශේෂත්වය තමයි මේවට allergic reaction වෙනවා වැඩි ඒකෙන්ද ගොඩක් වෙලාවට මේව පාවිච්චි කරන්නේ oral iron දෙන්න බැරි අවස්ථාවල් වල විතරයි when not respond to oral iron can use IV හරි විශේෂම දේ තමයි මේ අනිත් බේත් වල සාමාන්‍ය ඉන්ජෙක්ෂන් කියන එක හරි ඉක්මන්නේ ප්‍රබලයි අයර්න් වල විතරක් මතක තියාගන්න හොඳම ඩෝසේජ් ෆෝම් එක ඉන්ජෙක්ෂන් නෙමෙයි ඕරල් එක හරි රයිට් ඒක ඉස්සලාම් දාලෙමු මේ විදිහට can be allergic අපි කියන්නේ allergic කියනවා නෙමෙයි anaphylactic කියනවා තමයි පාර්ට් එක. ඒ anaphylactic reaction එනවා. හරි? මේවා අසාත්මික විය හැකිය. හරි? therefore එම නිසා given only when නිසා ලබා දෙනු ලබන්නේ when oral iron not respond oral iron නැත්නම් මුඛ යකඩ පෙති සඳහා ප්‍රතිචාර නොදක්වන විටදී පමණ ලබා දේ හරිනේ right ඒ ගැන ඒ ඇති හරි අපි යන්නේ ඊට පස්සේ megaloblastic anemia vitamin deficiency anemia vitamin deficiency anemia හරි මොකද vitamin deficiency anemia පාස් කරන්නේ ප්‍රතිකාර treatment folic acid and vitamin B12 එතන cyanocobalamin right cyanocobalamin හරි නේද right එයාට මේ දාමු අපි මේ විදිහට මේ ඖෂධ අපි ලබා දෙන්නේ රසි මොකක් හරි ප්‍රශ්නයක් නැති මෙසේජ් එකක් දාලා තියෙනවා 30ක් විතරයි ප්‍රශ්න තියෙනවා අහන්න රසි දැන්ද ඉතින් 30ක් විතරක් තියෙනවා තේරෙන්නේ right බලන්න ඊළඟට මෙහෙම මේව දෙන්නේ අපි මොනවටද සෛල විකාර වෙලා හරි ඇනිමියා වල කියන්නේ රතුරු සෛල විශාල වෙලා හරි මේවා පටන් ගන්න තැන අපි කියනවා බ්ලාස්ට් සෙල් කියලා මේවා ආයෙත් කරලා දෙයක් මේ බ්ලාස්ට් සෙල් විශාල වුණාම වෙන්නේ අපි මෙන්න මේ ඖෂධ දෙන්න ඕනේ මෙයා සාමාන්‍ය කාණ්ඩ රෙඩ් බ්ලඩ් සෙල් එක හැදෙන්නේ. හරි මේ විටමින් වල දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේක විශාල වෙලා වෙන්න වෙන්නේ.
ඒකීය පරිමාව අපිට මිලිලීටරයක තියෙන සෛල ගාන අඩු වෙනවා. සතුරු සෛල ගාන. මේන් පැට් වොලියුම් එක අඩු වෙනවා. හරි? ඒක අඩු වෙනකොට ගෙනියන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හරි? එතකොට ඇනීමියා එනවා. ඒක වළක්වන්න තමයි අපි මේක දෙන්නේ. හරි? right. දාගන්න පොඩි නෝට් එකක් අතන. right. ඒකීය පරිමාවක තියෙන ඒකීය පරිමාවක ඇති සතුරුද්ද සෛල ප්‍රමාණය අඩු වීම හේතු වේ. mean cell volume become less more given above vitamin to overcome the problem. ඉහත විටමින් වර්ග දෙක එම ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ලබා දෙයි. හරි නේද? right. දැන් අපි එනම් අදට උතනින් ඔය ගණන් ටික කොහොම තියමු. හරි මේ ටික තියමු අපි දැන් යම් කැල්කියුලේෂන් වලට. හරි right. ඊළඟ මම බ්ලඩ් ග්‍රාෆ් කරද්දී ඊළඟ පාඩම කරන්න ඉඳලා අද දැන් මම කරන්න යන්නේ කැල්කියුලේෂන්. දැන් ඔයාලා ඔයාලගේ මේ කෝස් එකේ අද තියෙන ගණිත ගැටලු ටිකක් තියෙනවා ඒවා කරන්නයි යන්නේ. හරිද? right. ඒ අර්ථයෙන් මම කියනවා ඔයාලට ඉස්සෙල්ලාම alligation method. හරි? මේවා අහලා තියෙනවද ඔයාලා? නෑ. මේ බලා ගන්නකො. මේක අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයකට. මොනවා හරි ජීවර දෙකක්. හරි? අර්ධ ඝන දෙකක් හරි. මිශ්‍ර කරලා අලුත් සාන්ද්‍රණයකින් යුක්තයක් හදන්න. හරි? It is used to mix and prepare another concentrated item. හරි? මොකද කරන්නේ? මේකෙදි කරන්නේ අපි හිතමු 5% 105 හරි? එතනෝල් ද්‍රාවණය. එතනෝල් හරි? ද්‍රාවණයක් සහ 112 එතනෝල් ද්‍රාවණයක්. අරගෙන හදන්න ඕන හරි 108 එකක්. අතර වැඩි එකක් හදන්න ඕනේ මේ දෙක අතර වැඩි එකක්. ඕක කොහොමද කරන්නේ කියලායි අපි කතා කරන්න යන්නේ. මේක ඇලිගේෂන් මෙතඩ්. ඇලිගේෂන් මෙතඩ් එකේදී අඩු සාන්ද්‍රණය උඩින්ම ලියා ගන්න. වැඩි සාන්ද්‍රණය යටින් ලියා ගන්න. හදන්න තියෙන එක මැදින් ලියා ගන්න අතර මැදින්. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මේ දෙකේ හරස් වෙනස හොයාගන්න. මේ හරස් වෙනස 12 ඉඳන් 8ට කියන වෙනස 4යි. 5 ඉඳන් 8ට වෙනස කියන්නේ 3යි. හරි? right. 3යි. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ වෙනස සහිත ප්‍රමාණය 105කින් කොටස් 4කුයි 112කින් කොටස් 3කුයි ගන්නවා. මුළු කොටස් ගන්න කීයද? 7යි නේද? 4යි 3යි 7යි. හරි? එතකොට මොකද කරන්න ඕනේ? මේ දෙකෙන් මේ අනුපාත වලින් අරගෙන මික්ස් කරලා හදාවුවොත් එන්නේ මොකද්ද? 108 එකක්. ඒ කියන්නේ 112කින් කොටස් 3කුයි 105කින් කොටස් 4කුයි තරම් හැදුවොත් එන්නේ 108 එකක්. තේරුණාද? මොකද මේ කරේ? දැන් අපි මුළු කොටස් ගන්න ඕනේ. දීලා තියෙන ද්‍රාවණ දෙකකින් අතරමැදි ද්‍රාවණයක් හදන එක තමයි ඇලිගේෂන් එකකින් කරන්නේ. එතන උඩින්ම අපි ලියාගන්නේ අඩු
සාන්ද්‍රණය සහිත එක. යටින්ම ලියාගන්න වැඩි සාන්ද්‍රණය සහිත එක. මැදින් ලියාගන්න මොකද්ද? අතරමැදි අදන්න තියෙන සාන්ද්‍රණය. එතකොට මොකද කරන්නේ? මේ දෙකේ හරස් වෙනස දාගන්න. ඒකේ තේරෙනවද? 100ට 5 එකකින් කොටස් 4කුත් 100ට 12කින් කොටස් 3කුත් අපි ගන්න ඕනේ කියන්නේ. හරිද? right. අපි එහෙනම් සරලව මෙහෙම එකක් දානවද? දාගන්න මම කියලා දෙන්නම් ඉතින් තව ගානියක් ඉස්සරහට alligation method කියලා ලියාගන්න. ඒකෙන්ලා දාගන්න ඉස්සරහින් මෙන්න මේක. preparation of intermediate අතරමැදි intermediate strength using different strength වෙනස් strength එකක් සහිත ද්‍රාවණ දෙකක් භාවිතයෙන් ද්‍රාවණ හෝ අර්ධඝන දෙකක් භාවිතයෙන් අතරමැදි නිෂ්පාදනයක් සැකසීම. හරි? මොකද්ද? වෙනස් strength එකක් බලයක් සහිත සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණයක් හෝ අර්ධඝනයක් ගන්න භාවිතා කොට අතරමැදි ද්‍රාවණයක් හෝ අර්ධඝනයක් හැදීම. මේ ක්‍රමයේ භාවිතා කරනවා. ඒකේ පළවෙනි රූල් එක මොකද්ද? අඩුම ස්ට්‍රෙන්ත් එක උඩින් ලියා ගන්න ඕනේ. දාගන්න රූල් නම්බර් 1. හරි? lowest strength අඩුම ස්ට්‍රෙන්ත් එක උඩින් ලියා ගන්න. lowest strength first දෙකින් දාන්න. හරි? ඊට පස්සේ rule number 2 highest strength last අන්තිමට. හරි? ඊට පස්සේ intermediate strength right අතරමැදි එක්කෙනා මිඩල්. හරිද? right. එහෙනම් බලන්න මෙන්න මේ විදිහට. අපි පොඩි එක්සැම්පල් එකක් දාගන්න. හරි? මම මේ මොකද අපි දාමු මෙහෙම. ethanol 6% ethanol කියනවා. හරි? ඊට පස්සේ 15% ethanol තියෙනවා. මේ දෙකෙන් 8% හදන්න ඕනේ. හරි? right ඔයාලා හයස් කියලා දාන්න බලන්න කීයද කියලා. උඩින්ම ලියාගන්නේ මොකද්ද? අඩු ස්ට්‍රෙන්ත් එක. යටින්ම ලියාගන්නේ වැඩි ස්ට්‍රෙන්ත් එක. මැදින් ලියාගන්නේ ඉන්ටර්මීඩියට් ස්ට්‍රෙන්ත් එක. right දාලා මට කියන්න බලන්න කොච්චර ඕනද කියලා. කවුද ඉන්නේ? ශානි කියන්නේ ඉෂානි කියන්නේ කොහොමද දෙන්නේ? 7යි 2යි. ආ 6කින් කොටස් 7යි 7යි 6 ළඟටක 15කින් කොටස් 2යි. හරි? දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ මොකද්ද? මේකේ 106කින් කොටස් 7කුත් 115කින් කොටස් 2කුත් අරගෙන මොකද කරන්නේ?
මික්ස් කරොත් හැදෙන්නේ මොකද්ද 100ට 8 එකක් හරිනේ right අපි දැන් ඔබ හරියට මොනවද කියලා හොයන්න අපි තව ගානකට යන්න මේ විදියට හරිද right දැන් දෙනවා ඔයාලට ක්‍රීම් වර්ග දෙකක් හරි ක්‍රීම් වර්ග දෙකක් තියෙනවා පාවිච්චියේ හරිද ක්‍රීම් ඕනේ අපි ගමුකෝ ලික්විඩ් ෆිනෝල් ඉන් ඔලිව් ඔයිල් මොකටද දෙනවා කිව්වේ මම කලින් මතකද ලික්විඩ් ෆිනෝල් ඉන් ඔලිව් ඔයිල් අර්ධ සමාරුවට විදිනවනේ ඒ ගෙඩි වලට ඉන්ජෙක්ට් කරනවා හරි ලික්විඩ් ෆිනෝල් ඉන් ඔලිව් ඔයිල් එතකොට මේකේ බලන්න අපේ ගාව තියෙන්නේ ලික්විඩ් ෆිනෝල් ඉන් ඔලිව් ඔයිල් 100ට 10 එකක් මේ අර්ථ සමාන විදින බෙහෙතක් 100ට 10 එකක් හරිද පාවතිය තියෙනවා 110 එකකුයි 100ට 22 එකකුයි කියනවා අපිට ડોක්ටර් ලියලා තියෙන්නේ 100ට 14 එකක් ගේන්න කියලා හරිද කොච්චරද මිලිලීටර් 100ක් ගේන්න කියලා දැන් ඔයාලා ගන්න තරමින් කොච්චර අනුපාතකින් මේ දෙක මික්ස් කරලා මේක හදන්න ඕනද කියලා කියන්න බලන්න තරක් වෙනසක් දාලා රක් ගාලා හදන්න බලන්න හරි දැන් 100 කතාව ගන්න එපා වල වෙන කොටස් ගන්න ගන්න හරි කියන්න බලන්න පිටුද 22 ඉඳන් 14ට වෙනස කීයද කීයද 22 ඉඳන් 14ට කීයද 8යි 10 ඉඳන් 14ට වෙනස කීයද 4 4යි එහෙනම් 110කින් කොටස් 8කුයි 114කින් කොටස් 4කුයි වෙක් කරපුවා වැඩිනේ 114 එකක්. හැබැයි දැන් අපිට කියලා දෙන්නේ කොච්චරද බලන්න කියලා. මිලිලීටර් 100ක් හදන්න කියලා තියෙනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? මිලිලීටර් 100ක් හදන්නත් ඕනේ. එතකොට මොකද කරන්නේ? මුළු කොටස් ගන්න හොයන්නේ. දැන් මුළු කොටස් ගන්න කීයද? මුළු කොටස් ගන්න කීයද? 8යි 4යි එකතු කරන්නේ. 12යි. හරි? 12යි. දැන් මොකද වෙන්නේ? 100ට 8කින් හරි? 12කින් කොටස් 8ක් ගන්නවා. 100ට 22කින් 12කින් කොටස් 4ක් ගන්නවා. මුළු පරිමාව කීයද? මිලිලීටර් 100ක්. එහෙනම් මිලිලීටර් 100කට කොච්චර ඕන වෙනවද? නේද? හරි ලේසි නේද ගන්න. බලන්න 8න් 12 වැඩි කිරීම 100. 8න් 12 කියන්නේ මෙතන නම් සාමාන්‍යයෙන් 100ක් නෙමෙයි. 3න් 2යි. 200 බෙදීම 3. නේද? 203න් බෙදුවාම 20ට 6යි ආපහු 18යි 20ට 6යි 66යි දශම 6යි 6. හරි මේකත් එහෙම බෙදන්න පුළුවන්. 3න් 1යි. 100 3න් බෙදන්න. මේක සාමාන්‍යයෙන් 100 ගණන් කරත් මේ ගානේ නෝ. ඉතින් කීයද? සාමාන්‍යයෙන් 33.4. හරි? මොනවාද? මිලිලීටර්. හරි මේ වැඩි. එහෙනම් මොකද කියන්නේ? 110කින් මිලිලීටර් 66.6කුයි 122කින් මිලිලීටර් 31.4කුයි එකට මික්ස් කරපුවාම හැදෙන්නේ 114කින් මිලිලීටර් 100ක්. හරි? ඒකෙන් අපි කවුරුවත් දාලා මෙතන ලියමු ගානක් තිබු උදාහරණයක් දාගමු මේකම හරි මෙන්න මේ විදිහට. හරි? එයා ගන්න 100ට 10 හා 122 by using
10% and 22%, right? Phenol solution prepare හදන්න 14% 100 ml by using 10% and 2.2% phenol solution prepare 14% 100 ml. නේද? කොහොමද වැඩි? මේ වගේ ගානක් කරනවා දිනව එක්සෑම් එකට ෆයිනල් එක්සෑම් එකේ මේක ගානක් ෂුවර්. හරි? හරිද? මේක හදාගත්තද කොහොමද? එහෙනම් මොකද කරන්න ඕනේ? 110 ලිව උඩින් 122 ලිව යටින් මැදින් ලිව හදන්න ඕනේ එකේ සහ ප්‍රමාණය ලිව්වට. හරි? ඊට පස්සේ හරස් වෙනස දාගත්තා මුළු කොටස් ගන්න හොයාගත්තා මුළු කොටස් ගානේ මිලිමීටර් 100ක් කියන්නේ කොච්චරද කියලා ඉල්ලුවා. මුළු කොටස් ගානේ 12න් 4ක් කියන්නේ 100 කීයද කියලා බලන්න. හැබැයි ඔක ඔතනින් ලියලා නවත්තන්න බෑ. මොකද කියන්න ඕනේ ඊට පස්සේ අන්තිමට ලියන්න ඕනේ අපිට මෙහෙම. හරි? මොකද්ද? measure මනින්න measure හරි 66.6 ml from 10% solution. 10ගෙන් මිලියන 66.6ක් මනින්න. And mix with 33.4 ml from 22%. We make 14% 100 ml. කියලා ලියන්න. මොකද කියන්නේ මනින්න 110න් 66.6ක් සහ 120.4න් sorry 22න් 22.4ක් මිලිමීටර් and mix කරනවා හැදෙන්නේ 114න් මිලිමීටර් 100ක්. හරි නේද වැඩි? right. මම ගානක් දෙන්නම් හදන්න තනියම. හරිද? මේක හදලා පෙන්නන්න. මම ලියන්න මොකද ලියා ගන්න වලට ගන්න. හරි? හරි. ඔය කියන්නේ 120 සහ 112 සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් සේලයිඩ් ද්‍රාවණයක් පාවිච්චි කරලා 115කින් මිලිලීටර් 200ක් හදන්න කියලා කියනවා. හරි? right. දැන් බලන්න හදන්න පුළුවන් කියලා. විනාඩි 2ක් දෙන්න. 3ක්.
හදන්න බලන්න. හරිද? හරිද? 100 අහහ 175 විපාය 75. හරි. බලමු අපි. අනිත් පැත්තේ හැදුවද? මොකද කියන්නේ? මේක කියනවා උඩින්ම ලියා ගන්න ඕන අඩිම ස්ට්‍රෙන්ත් එක. 112. යටින් ලියා ගන්නවා වැඩි ස්ට්‍රෙන්ත් එක. 120. හදාන්න තියෙන 100ට එතකොට කොච්චරද මිලිමීටර් 200. හරි? දාගන්නවා හරස් වෙනකොට. දොළහෙන් නම් 15ට 3යි. 20 නම් 15ට 5යි. හරි? ඉතින් 12කින් 5යි, ඉතින් 20කින් 3යි. ඔක්කොම එකතුව 8යි. නේද? ඔක්කොම එකතුව 8යි. ඊට පස්සේ දාගන්නවා මිලිමීටර් 200න් 8න් 5ක් කියන්නේ කොච්චරද? මිලිමීටර් 200න් 8න් 3ක් කියන්නේ කොච්චරද? 208න් 25 25ක් තුන 75යි. මෙයා කියන එකදී හරි නේද? මොකද ලියන්න ඕනේ ඔතනින් නවත්තන්න බෑ. ලියන්න ඕනේ මේකේ. මොකද ලියන්න ඕනේ? measure molecular right 125 ml from 12% solution and 75 ml from 20%. Mix together, mix together and will make 200 ml 15% solution. හරියට වැඩි. ඕවනම් මොනවද නේ? හරි? බොහොම පොඩි. right. තව එකක් දෙන්නම් තනියම ගන්න ඊට පස්සේ ඊළඟ ගණන් වලට යන්න. හරි? හැමෝටම මේක හරිද? ප්‍රශ්නයක් නෑ නේද? right. එහෙනම් යන්න මෙන්න මේකට. By using (15%) right? 15% sodium chloride and 30
8% sodium chloride. Prepare 500 ml. 500 ml. 11% sodium chloride solution. අදන්න බලන්න. හරි නේද? ඔයාලා මට පොඩි වැඩක් කරන්න ඕනේ. දැන් ඔයාලගේ මේ මාස ජනවාරි පටන් ගත්ත ජනවාරි ඉඳලා මාර්තු. හරි. මේ මාසේ අන්තිම වෙනකොට ඔයාලගේ මේ ටිකක් මම ඔයාලගේ ලකුණු මේ මාස තුනක ගත්ත ලකුණු කියලා දෙනවා. හරිද? එතකොට ඊළඟ මාසෙ ඔයාලා ගත යුතු ලකුණු සමානව ගැන ඔයාලම අයිඩියා එකක් ගන්න. හරි? එතකොට ඉතින් ඔයාලා අසයින්මන්ට් කරලා තියෙන විදිහට ලකුණු හම්බෙලා ඇති. හරිද? අනිත් කාරණේ තමයි මේ මාස තුන ඉවර වෙද්දී ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ පේමන්ට් කරපු ටිප් තුන මට දාන්න. හරිද? ඒක දාලා මට මම ඔයාලට පෙන්නනවා ඔයාලගේ මේ ගේම් හරිද කියලා මට කන්ෆර්ම් කරන්න මම ඔයාලට දාන ඒ ડોකියුමන්ට් එකත් එක්ක. හරිද කියලා කන්ෆර්ම් කරන්න ඔයාලම වෙනසක් තියෙනවා නම් මට කියන්න. ඊළඟ කාරණේ තමයි අනිවාර්යෙන්ම දැන් මම ඔයාලට කියපු දවසේම තිබ්බා එක්සෑම් එක. ඊළඟ එක්සෑම් එක ඔයාලගේ ෆයිනල් එක්සෑම් එක තියෙනවා මැයි මාසේ කවද? 3 වෙනි සතියේ. හරි? අප්‍රේල් මැයි මාස දෙක. හරි? මැයි මාසේ 3 වෙනි සතියේ. 3 වෙනි සමුදා. හරි? අනිවාර්යෙන් ඒ දවසට තියෙනවා. ඒ කියන්නේ 4 වෙනි සමුදා වෙනකොට මම කෝස් එක කම්ප්ලීට් කරනවා. හරි? මට මාසයක් ඕන වෙනවා. මාසයක් ඕන වෙන්නේ නැති. අපි දෙකක්වත් ඕන වෙනවා. ඔයාලගේ සර්ටිෆිකේට් එක ඔයාලගේ අතට ලැබෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ මට ෆීඩ්බැක් එකක් තියෙන්නේ. ඒ සර්ටිෆිකේට් එක තියාගෙන මට ඔයාලගේ අතේ තියාගෙන මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. මොකද මගේ ෆයිල් එකක් මේන්ටේන් වෙනවා. මගේ ඉගෙන ගත්ත කට්ටියගේ මොකද්ද? කියන උත්තර ටික දාපු එකක්. මොකද කොහෙන් හරි ඔයාලා ඉන්ටර්විව් එකට ගියොත් යාළුවම උත්තරයක් දෙන්නවා. අපි ඉගෙන ගත්තා. ඩිස්කනෙක්ට් වුණොත් කනෙක්ට් කරගන්න අනිවාර්යයෙන් මම ඒක කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ ස්ටෙප් ටික ෆලෝ කරන්න. ඒක කලින් ක්ලාස් එකකට ගත්තී ආමෝදනෝ මම ගාව මේන්ටේන් වෙනවා. ඔයාලා කොහේ ඉන්ටර්විව් එකට ගිහලා මට කෝල් එකක් ආවොත් මම උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි පාලනය කියන්නේ මේ වැඩේ කරන්නේ. මොකද ගිය එකේ එක්කෙනෙක් මට එවලා තිබ්බේ නෑ. එයා කොහේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා මට කතා කරලා ආවෝ මෙයා ඉගෙන ගත්තා විදිහට මට කිව්ව උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි එයා මගේ ෆයිල් එකේ නැහැ. පස්සේ මම එයාට කෝල් කරලා මම දාන්න. හරිද? ගාන ඇදුවද? හරි. දැන් අවින්ද කියන්න බලන්න. මේක හැදුවනම් උත්තරයක් දෙන්න බලන්න. උඩින්ම ලියාගන්නේ මොකද්ද? රවින්ද දැන් මයික් එක ඔන් කරගන්න මම කියන්නේ. හරි? right. රවින්ද කියන්නේ උඩින්ම මොකද්ද ලියන්නේ? 312.5 185යි 185යි. right. right. අපි උඩින්ම ලියනවා නම් 100ට 8යි. ඔක්කොම 100ට 10. හරි? වැඩි ලියා ගන්න 100ට
11. හරස් වෙනස බලන්න. හරි? කීයද 16 ඉඳන් 11ට? 5. 8 ඉඳන් 11ට 3යි. හරි මිලිමීටර කීයද ගන්න තියෙන්නේ? 500. හරි? 5යි 3යි මුළු කොටස් ගන්න 8යි. මේ 500න් කොටස් 8න් කොටස් 5ක්ම මොනවාද? 100ට 8 එකේ. 116කින් 500න් කොටස් 8න් 3ක්. 116කින්. 8 වරක් ගත්තාම 500ට කීයද? අපි මේක බෙදන්න පුළුවන් නේද? 500 5ක් ඇවිල්ලා 2500 8න් බෙදුවත් හරිනේ. මේ දන්න උත්තරේ. 2500 8න් Yes, Sampahi. 8 වරක් 3 නේද? 24යි. 500 කීයද? 300 312.5. මේක එතකොට ඒකෙන් අන්තරත් හරි 500 නේද? මේ දෙන්නේ 187.5. හරි? හරිද? දැන් මොකද ලියන්න ඕනේ යටි? Measure 312.5 ml from 8% solution and right 187.5 ml from 16% solution. Then mix together we make 500 ml 11% solution. හරිනේ? මාළු දෙයක් නෑ නේද? right. දැන් ඊළඟ එක තමයි වැඩි. හරි ඔක නම් හදන්න පුළුවන්. දැන් මට කියන්න කට්ටියම චමින්දගේ හරි ඉෂානි මොකද උනේ හරිද? හදාගත්තද? ඔව් සර් හදාගත්තා. සුරේෂ් හරිද? සුරේෂ් හදාගත්තද? හරිද? ඇහෙන්නද ගියා? සුරේෂ් තේරුණාද? ඔව් සර් හරි හැදුවා. ප්‍රසාදී හරිද? හරි සර්. රිෂ්කි හරිද? හරි සර්. හරි right. එහෙනම් අපි මේව කරමු. දැන් ගාන ඊට වඩා වෙනස් එකක්. හරි මේ වගේම පාවිච්චි කරන එකක්. මේක බලමු හදන්න පුළුවන්ද කියලා බලන්න. හරි? right. කොහොමද බලන්න? බලමු කට්ටිය මොලේ පාවිච්චි කරලාද කියලා. හරි? potassium permanganate ඒ කියන්නේ කොන්ඩිස්. හරි? potassium permanganate 6% solution and 100 ml prepare potassium permanganate 6% solution 100 ml using right 2% solution and potassium permanganate powder. කාටරි කියන්න පුළුවන්ද මේකේ උඩින් ලියන්නේ මොකද්ද? මැදින් ලියන්නේ මොකද්ද කියන්නේ ඉතින්? මැදින් ලියන්නේ හදන එක නේද? 6% එකෙන් මිලිලීටර් 100ක් හදන්න තියෙනවා. මොනවා පාවිච්චි කරලා පවුඩර් සහ මේක පාවිච්චි කරලා. පවුඩර් කියන්නේ කොච්චරක්ද? percentage එක. පවුඩර් එකක් කියන්නේ percentage එක කීයද? පවුඩර් එක percentage එක කීයද? මං කිරිතේ එකක් මොනවා 10% කිරිතේ එකක්. කිරිපිටි කොච්චරක් තියෙනවද ඒකේ? මිලිලීටර් 100 ග්‍රෑම් 10ක් දිය කරලා තියෙනවා.
මං කිරිපිටි විතරක් කනවා. 100%. 100%. very good. 100%. powder එක කියන්නේ නම් 100%. හරි pure නේද? සංසුද්ධයි. හරි? එහෙනම් එක තැනක තියෙනවා 100%, ආයෙ තියෙනවා 2%. මේ දෙක පාවිච්චි කරලා 6% හදන්න තියෙනවා. දැන් එතනින් යාර ඔයාලා හදන්න පුළුවන් නේ? මොකද දෙයක් නෙමෙයි. right. එහෙනම් මේක හදන්න කොහොමද සත්‍යයක්? potassium permanganate 6% solution එකක් හදන්නලු 2% එකක් සහ powder පාවිච්චි කරලා. හරි? powder කියන්නේ 100% සංසුද්ධ එකක්. 2% එකක්. හරි? මේ දෙක පාවිච්චි කරලා මේක හදන්න. මොනවද කියන්නේ නේ? පඩ්ඩල් අපි අදමු. 100 නම් 94යි. දෙකේ නම් 4යි. මුළු කොටස් ගන්න 98යි. හරි? 102 කොච්චරද ගන්නවද? මිලිලීටර් 100න් 98න් කොටස් 94ක් නෙවුවා. 100න් 98න් කොටස් 4ක් නෙවුවා. උත්තර ගන්න පුළුවන් නේද? මානක දෙයක් නැහැ නේ. අවුලක් නැහැ නේ. හදන්න පුළුවන් නේද ඔක? right. ඕවට කියනවා අපි alligation method එකෙන් ගණන් හදනවා කියලා. හරි? right. මම ගෙදරදී හදන්න ගණන් දෙකක් දෙන්නම් දැන්. ඒවා ගෙදරදී හදන්න. හරි? දැන් මේක අන්තිම ලියන්නත් ඕනේ. ගාන උත්තර හොයලා මේකේ මෙච්චරක් ගන්න, මේකේ මෙච්චරක් ගන්න. එකලා මික්ස් කරන්න. we make 6% 100 ml කියලා ලියන්න. හරිද? right. ඔයාලා මම මේක මෙච්චර කරේ ෆයිනල් එක්සෑම් එකේ අනිවාර්ය ගානක් තිබේ. හරි? අනිවාර්ය ගානක් තියෙනවා. දැන් අනිවාර්ය ගානක් දෙකක් තියෙනවා නේ. පවුඩර් පැකට් හදන එකයි ඇලිගේෂන් 4 තව ක්‍රමයකින් ගානක් දානවා. ගණන් දෙක ඔයාලා හදාගත්තත් හොඳටම ඇති නේද? හරි. මේ පාර හැමෝම ගොඩ යන්න එකපාරින් ආයේ. ඊයේ පාරදී ඔක්කොම එකපාරින්ම ගොඩ ගියා. ඒ පාරත් මේ කරන ඉව කරගන්න. හරි? right. හරිද? එහෙනම් මම ගණන් දෙක දෙන්නම් දැන්. මෙන්න මේ විදිහට. එක. prepare 5%, sorry, 25%. Prepare 25% zinc oxide paste by using 30% and මෙතන zinc oxide paste 200 gram කියලා දාන්න. by using 30% and 16% zinc oxide paste. දෙවෙනි එක prepare silver nitrate (1% solution) using 1% solution 100 ml using 0.2% and pure
silver nitrate powder අන්තිම එක prepare 10% cetrimide. Use 60 ml using 6% and 15% solution. හරි නේද? හරි. දැන් හරිනේ. ඔය ගණන් තුන ගෙදරදී හදන්න. හරිද? ඔය තුන ගෙදරදී හදන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මේක වීඩියෝ එක මම දානවා 8 විතර වෙද්දී. මේත් එක්ක මම ටිකක් ඉක්මනට පෙන්නන්නම්. හැමදාම මම පෙන්නනවා වගේ එකක් පෙන්නන්නම්. යම් කිසි දෙයක් පාවිච්චි කරන විදිහ. ඒ තමයි අද මම පෙන්නන්න යන්නේ සපොසිටරි ගැන දන්නවද ඔයාලා? සපොසිටරි කියන්නේ මොකද්ද? පිටිපස්සෙන් ඇතුල් කරන අර්ධ ඝණයක්. හරි? හරි. How to use suppository? suppository එක අපි පාවිච්චි කරන විදිය. කෙනෙක් ඔයාලගෙන් ඇහුවොත් එහෙම මට ඩල්කොලැක්ස් suppository දීලා තියෙනවා. මේ ඩල්කොලැක්ස් suppository කියන්නේ මොකද්ද? ඩල්කොලැක්ස් කියන්නේ ඩල්කොලැක්ස් කියන්නේ මොන වගේ එකක්ද? ලැක්සේටිව් එකක්. ස්ටිමියුලන්ට් ලැක්සේටිව් එකක්. ඉතින් මේ suppository පාවිච්චි කරන විදිය ඔයාලගෙන් අහනවා. අපි දැන් කියලා දෙන්නයි යන්නේ. ඕම් බලා ගන්න. මේ වීඩියෝ එකත් ඔයාලට මම දාන්නම් group එකට. හරි. උට්ටක් මට වෙලාව දෙන්න. Type penny or it will begin to. How to use suppository. You are not alone if you are asking what am I supposed to do with this thing. අද කියන්නේ හිමින් කියවන යනවා නේද? How to use suppository. suppository පාවිච්චි කරන You are not alone if you are asking what am I supposed. You are not alone if you are asking what am I supposed to do with this thing. හරි? right. මොකද්ද මේ? මේක ඇවිල්ලා අර්ධ ගණයක්. මේ අර්ධ ගණයෙන් මොකද කරන්නේ මෙයා? What to do with this thing. Inserting a suppository isn't pleasant, but it can be very. Insert a suppository isn't pleasant. ඇත්තටම suppository එක දානවා කියන එක ඉතින් එච්චරම මේ නේද? ප්‍රසන්න වැඩක් නෙමෙයි. මොකද මේක ඇතුල් කරන්නේ කොහේද? එක්ක බුද්ධ මාර්ගයට එක්ක යෝනි මාර්ගයට. සාමාන්‍ය යෝනි මාර්ගයට ඇතුල් කරන්නේ අපි පෙසරි. හරි? suppository ඇතුල් කරන්නේ බුද්ධ මාර්ගයට. But it can be fairly painless if done properly. මේක හරියට කරොත් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. Painless if done properly. ඔයාලගේ ලෙඩෙක් ඇවිල්ලා ඇහුවොත් කියලා දෙන්න එපා. Always follow the directions from your pharmacist or the manufacturer when you receive medication. අනිවාර්යෙන්ම මේකේ ඩිරෙක්ෂන් ටික හරියටම දෙන්න ඕනි ෆාමසිස්ට් හෝ එතන ඉන්න ඇසිස්ටන්ට් ෆාමසිස්ට්. ඔයාලට වගකීම තියෙනවා මේකේ ඩිරෙක්ෂන් දෙන්න. හරිද? right. To avoid serious health problems. පළවෙනි එක. ඉස්සරහම උරගන්න ඕනි. Use the restroom to empty your bowel and bladder if possible. හරි? ඉස්සරහම උරගන්න ඕනි. ඉස්සරහම টয়ලට් යන්න ඕනි. හරි? ඒ කියන්නේ බවල් එක එම්ටි කරන්න ඕනේ. Use the restroom to empty your bowel. මොකද කියන්නේ? පුළුවන් තරම් টয়ලට් එකට ගිහිල්ලා බවල් එක ක්ලීන් කරන් ඉන්න ඕනේ. right. ඊට And පස්සේ bladder if possible. Wash your hands thoroughly with soap and ඉස්සලාම කියන්නේ අත් දෙක හොඳට හොද ගන්න. සබන් දාලා. හරි? right. ඊට පස්සේ towel එකකින් පිහදා ගන්න. dry with a towel. 3. Unwrap the suppository. ඊට පස්සේ suppository තියෙන්නේ
ඇලුමිනියම් ෆොයිල් එකක් හරි ප්ලාස්ටික් මේවා එකක් හරි ඇතුළේනේ ඒක අන්රැප් ගලවලා අයින් කරන්න. right. ඊට පස්සේ suppository will be body heat to allow for absorption into the body. Do not hold it in ඇඟේ your උෂ්ණත්වයේදී hand or මොනවා වෙන එකක්ද? මේක ඇතුල් කරාට පස්සේ ඇඟේ උෂ්ණත්වයේදී උණු වෙලා ඩ්‍රග් එක අපේ ඇඟට ඇතුල් වෙන එකයි වෙන්නේ. දිය වෙලා යනවා. හරි suppository melt කියන්නේ උණු වෙනවා with body heat අපේ ඇඟේ උෂ්ණත්වයට රත් වෙලා උණු වෙලා ඩ්‍රග් එක නිදහස් කරනවා. ඒ ඩ්‍රග් නිදහස් වෙන ඩ්‍රග් එක අපේ රුධිර සංසරණයට උරා ගන්නවා. හරිද? right. ගොඩක් වෙලා අතේ තියන් ඉන්න හොඳ නෑ. ඇයි? අතේ රස්නෙට ඒක උණු වෙන්න පුළුවන්. හරි? right. එහෙම වුණොත් මේක පාවිච්චි කරන්න බෑ. right. all it will begin to melt will be unusable. 4. Support or lie down on your side, bending one leg up and keeping the other leg straight. ඉස්සල්ලාම කියනවා මොකද ස්ටෙප් එක ස්ක්වොට් or lie down. මොකද කියන්නේ? මෙන්න මේ විදියට හරි ඔයාගේ දකුණු කකුල ඉස්සරහට එන විදියට නමාගෙන අනිත් කකුල කෙලින් තියාගෙන මේ කකුල ඉදිරියට ගන්න. හරිද? ඔන්න ඔක කියන්න ඕනේ. මෙලාට කියන්න කියලා දෙන්න වෙනවා ඉතින් ඔයාලට. හරි? ලැජ්ජ වෙලා හරියන්නේ නැහැ ඔය එක. right. Get out. ඊට පස්සේ 5. Insert the suppository point, insert belly, push until it is පොයින්ට් completely ප්ලේස් එක අර බුලට් එකේ inserted. වගේ මොකද කියන්නේ බුලට් එකේ වගේ තියෙනවනේ අර පොයින්ට් කරපු ප්‍රදේශේ උල වගේ කොටස ඒක කොහෙටද දාන්න ඕනේ හරි බුද මාර්ගයට ඇතුල් කරන්න push until it completely to insert and squeeze your legs and buttocks together මොකද කරන්නේ ඊට පස්සේ කකුල් දෙකෙන් සහ තට්ටම් ප්‍රදේශයෙන් මොකද කරන්න ඕනේ එකට තද කරන්න ඇතුළට දැම්මට පස්සේ හරිද right Like the buttock together. Suppository may be inserted rectally, vaginally on the urine side, depending on their purpose. Be sure to read the direction to determine where particular suppository should be inserted. හරිද right ඊළඟට 6. Wash your hands thoroughly. ඊට පස්සේ අත් දෙක හොඳට හොද ගන්න කියලා කියන්න ඕනේ 7. ඊට පස්සේ Lie down and lift for අර up to විදිහටම 15 විනාඩි 5ක් කුලෙන් කරන්නේ විනාඩි 15ක් විතර ඉන්න කියලා කියනවා ඇඳෙන් නැගිටින්න එපා හරිද and to be absorbed. එයි උරා ගන්න වෙලාවක් දෙන්න හොඳ විනාඩි 15ක් හිටියා 8. Learn to use the restroom for at least 1 hour after it. ඊට පස්සේ මොකද මේ ඇවිදින්න යන්න එපා ඉඳට වෙලා කයක්වත් යනකල් එතනට වෙලා ඉඳගෙන ඉන්න හරිද තේනානේ ඉඳගෙන ඉන්න ඔය විදිහට hina වෙලා ඉඳගෙන ඉන්න කියන්නේ හරි right එහෙනම් මොකද කියන්නේ හරිම පහසුවෙන් සපොසිටරියක් දාන විදිය කියන්න පුළුවන් ඔයාලට නේද right එහෙනම් සපොසිටරියක් දාන විදිය ඔයාලා ලෙඩෙක් ඇහුවොත් එහෙම ලැජ්ජ වෙලා එහෙට මෙහෙට වෙවි ගියොත් එහෙම ඉවරයි හරි හරි පහසුවෙන් කියලා දෙන්න එච්චර හිතලා ගන්න එපා ලෙඩෙක්ටනේ අපි කියලා දෙන්නේ මේක අවශ්‍යතාවය කියලා දෙන්නේ ඒක නිසා ඔයාලා මේක හරියට කියලා දෙන්න මම මේ වීඩියෝ එක ඔයාලට දාන්නම් group එකට හරිනේ right එහෙනම් මම අද මෙතන නවත්තන්නම් ඔයාලා ගණන් තුන හදලා group එකට දාන්න හරිනේ right එහෙනම් හැමෝටම ආයුබෝවන්